අග්නි YouTube නාලිකාවට. අපි මේ දැන් ඉන්නේ වාරණ බෝනෑගල තාපසගල නගින ගම. බොහොමයක් අය මේකට තාපසගල කියලා කියනවා. ගාලේ හසිත තාපසයාණන් වහන්සේ වැඩ ඉන්නේ මේ ගලේ තියෙන කුටියක. උන්වහන්සේ මේ දැනට ලෝකයේ පවතින කොරෝනාවෙන් කොහොමද මිනිස්සු ගලවගන්නේ කියලා අපිට කියන්න යන්නේ. තව මොහොතකින් හමු වෙමු උන්වහන්සේත් එක්ක. අපි තව ස්වල්ප මොහොතකින් ගිහිල්ලා හමු වෙනවා ඒ තාපසයාණන් වහන්සේ. ෆෝන් කියලා පිළිගන්නවා අග්නි YouTube නාලිකාවට. අද අපි අලුත්ම දෙයක් අලුත්ම මානයක් සොයාගෙන ආපු ගමනක්. අද ඔබට අපි සාකච්ඡාවට කැඳවාගන්නේ ගාල්ලේ හසිත තාපසයාණන් වහන්සේ. අපි নমස්කාර පූර්වකව පිළිගන්නවා ඔබ වහන්සේව. මා සමග එකතු වෙනවා නීතිඥ එරික් නාගොඩ විතාන මැතිතුමා. අපි මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා මේ රටේ දැනට පවතින ව්‍යසනය කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව කොහොමද කොරෝනාවෙන් අපි රැකෙන්නේ? ඒ සම්බන්ධ බොහෝ දේවල් බොහෝ කරුණු කාරණා අපේ තාපසයාණන් වහන්සේ විස්තර කරාවි. ඒ වගේම ඊට විසඳුම් උන්වහන්සේ ගාව තියෙනවා. උන්වහන්සේ කියන හැටියට රටේ ප්‍රධාන රාජ්‍ය නායකයා උන්වහන්සේට ආරාධනා කරන්න ඕනේ. රජ කාලේ රජතුමා ආරාධනා කළායින් පස්සේ තමයි මහා සංඝ රත්නය මුල් වෙලා ඒ දේවල් ඒ ආකාරයට ජනතාව ගලවා ගන්න කටයුතු කරුණු සම්පාදනය කළේ. මම යොමු වෙනවා එරික් නාගොඩ විතාන මැතිතුමාට. ඔබතුමාත් යමක් ප්‍රකාශ කළොත් හොඳයි. ඔව් මේ දවස්වල මේ කොරෝනා වසංගතයත් එක්ක විවිධ පිරිස් මේ සම්බන්ධව ඉදිරිපත් වෙලා මේකට යම් යම් පිළියම් යෝජනා කරන තත්ත්වයක් තියෙනවා. එසේම දැනට අපි ජාත්‍යන්තර වශයෙන් දන්නවා විවිධ පරීක්ෂා කරනවා. නමුත් ඒ පිළිබඳවත් කටයුතු කරගෙන යනවා. කෙසේවත් මේට ස්ථිර විසඳුමක් නැහැ. නව මුහුණුවර වලින් නැවත නැවත මේ වෛරස් ඒ විෂ තත්ත්වයන් වෙනස් වෙමින් වයස වෙනස් වෙමින් තවදුරටත් මේ තත්ත්වයේ ලෝක අවදානමක් වශයෙන් පවතිනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී අපි අදහස් කරා මේ අපේ තාපසයන් වහන්සේ හමුවට ඇවිල්ලා උන්වහන්සේගේ මේ සම්බන්ධව අදහස් දැනගන්න සහ මේ මූලික යම් ආකාරයක මූලිකවත් පිළිවෙත් හෝ ඒ සම්බන්ධව උන්වහන්සේට ගින් අපි දැනුවත් භාවයක් ලබා ගන්න. කියනවා අපි নমස්කාර පූර්වකව
උන්වහන්සේට ඒ කාරණා ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ පාතිමෙත්තුමා ඔබතුමා යම් කරුණක් විස්තර පැහැදිලි කර ගන්නවද මුලින්ම? මුලින්ම මම හිතනවා ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. කොහොමද මේ කොරෝනා කියන වෛරසය ඇති වෙන්න මූල බීජය ඇති වුණේ? ඔබ වහන්සේ ගැන අදහසක් ඇති බුද්ධ කාලේ ඉඳලම මේ වාගේ දේවල් කොයි විදිහටද ඇති වෙන්නේ? ජනතාව විනාශ මුඛයටපත් වෙන්නේ? කොයි කරුණු කාරණාද මේකට බලපාන්නේ කියන එක මුලින්ම විස්තර කළොත් මම හිතනවා වඩා හොඳයි කියලා. හොඳ පින්වත් ගල්මාත්‍යරමයි පාරිත කුසුම්තිල. පාරිත කුසුම්තිලට මහත්මයා අනිත් මහතුරු දෙපළ හැමදෙනාම සීකර ගන්න පූජන ස්ථානයේදී තුන් ලෝකාග්‍රෝ බුදුරජාණන් වහන්සේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ආර්ය ශ්‍රාවක බුද්ධ මහා සංඝයා වහන්සේ තුනුරුවන් සීකරගෙන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ වන්දන නමස්කාර වේවා කියන නමස්කාර පාඨය තෙවරක් කියනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍රියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍රියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි ုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ත්‍රියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම්බන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දස්ථානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමීරේ මජ්ජපමා දස්ථානා වේරමණී සික්ඛාපදං සමාදියාමි එවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියසු පසන්නානං විපාකෝ හෝති අචින්තියයි අපතිලෝකුන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛ දේශනාම් දේශනා කර වදාලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය අනන්තයි අප්‍රමාණයි. ඒ වාගේමයි තිලෝකුන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරන ශ්‍රී සද්ධර්මයේ ගුණ සමුදායද අනන්තයි අප්‍රමාණයි. ඒ වාගේම අද උගත් ඕනෑම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඒ බුදුහාමුදුරන් ගුණ සමුදාය ශ්‍රී සද්ධර්මයේ ගුණ සමුදාය අනන්තයි අප්‍රමාණයි කියා පිළිගනිමින් කුසල ධර්මයේ හැසිරෙනවා නම් ඒ පින්වතුන්ගේ කුසල විභාගයේද අනන්තයි අප්‍රමාණයි. අනේ නිසා මේ පින්වත් ලෝකවාසී හැමදෙනාම සිහි කරගන්න ඕන මේ ලෝකේ බුදුහාමුදුර කෙනෙක් ලෝක පහළ වෙන්නේ ලෝක සත්‍යයට හිතසුව පිණිස. පොදුවේම. ඒක බෙදීමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුර දේශනා කරවදාල මුකම් පවිත්‍රං යදි බුද්ධ වාක්‍යය. චිත්තේ යස්මින් කරුණා ගුණංචය. හස්තම් පවිත්‍රං ප්‍රජලාති දානං. පාදම් පවිත්‍රං ගමනං සුභංච. අපේ ජීවිත මනුෂ්‍යාත්මය පිරිසිදු කරගන්න දේශනා කරවදාලා. පළමු කොට මේ මුඛේවල් පිරිසිදු කරගන්න. අපේ ශරීරයේ තියෙන ලොකු සිදුරු 9ක්. ඇස්කුවර දෙක, කන්කුවර දෙක, නාස්කුවර දෙක කතා කරන මුඛය. අදෝ මාර්ගයේ මුත්‍ර මාර්ගය. මේ ලොකු සිදුරු 9 ප්‍රදාන කොට මුළු සර්වාංගෙම තියෙනවා දහඩිය මුඛවල ලක්ෂ ගණනක්. මේ සියලු මුඛේවල් පිරිසිදු වෙන්න තමාගේ මොහින් බුද්ධ වචන ප්‍රකාශ කරනවා. ඒ වෙන සියලු රෝග නැති වෙලා නිරෝගී සම්පන්න දීර්ඝායුෂ පරමාර්ථ ලබනවා. චිත්තේ යස්මින් කරුණා ගුණංචය. ඊළඟට සිත පිරිසිදු තබා ගන්න ඕන. සිත අපිරිසිදු වුණාමයි මිය යන්නේ. ඔය කොයි දෙනා මොනවා කිව්වත් එක එක කාරණා ගන්නට හේතුව ශ්‍රී සද්ධර්මයේ බුදුහාමුදුරු දේශනා කරවදාල මේ මිනිසුන්ගේ සිත අපිරිසිදු වුණාමයි මිය යන්නේ. සිත අපිරිසිදු කරගන්න හොඳ නැහැ.
සිත පිරිසිදු කරන කරුණා මෛත්‍රියෙන් දිවා රාත්‍රී ජීවත් වෙන්න. ඒකට ලේ ධාතුව වායු ධාතුව පිරිසිදුලා නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ පරමායුෂ ලබනවා. තුන්වෙනිම හස්තම් පවිත්‍රම් ප්‍රජදාති දාන. තමාගේ දයාත පිරිසිදු කරගන්න දුප්පත් වෙනවා. තමාගේ දයාත පිරිසිදු කරගන්න තමන්ට වඩා උසස් සීලයේ ගුණේ පිහිට උතුමාණන්ට තම තමා උපයාස අපයා ගන්න දැහැමි දෙයක් පූජා බුද්ධියෙන් පූජා පවත්වන. ඒකට හිතන පතන සෑම දෙයක් පහළ වෙනවා. මෙලොවදී පමණක් නො උපෝපන් ආත්මෙදී ලැබෙන නිවන් දකින්නතුරු. පාදම් පවිත්‍රං ගමනං සුභංච. පාද පිරිසිදු වෙන සුභ ගමනේ දෙන්න ඕන. තුන්රුවන් සීකරගෙන දෙවියන් පිහිට ප්‍රාර්ථනා කරන් පිටත් වෙන හැම මිනිසයාම නිර්වද්‍රීට ළමාගේ ගෘහයට පැමිණෙනවා. මමත් අවුරුදු 18 1991 අප්‍රේල් 21 වෙනිදා තමයි මේ පැවිදි වීමට ඇතුළත් වුණේ ඉරිතු ප්‍රවෘත්තිාවේ. මම ඒ දිගටම අවුරුදු 18ක් මුළු ලංකාවෙම පයින් යනවා එක වර්ෂයකට වටවන්දනාව යනවා මුළු 600ක් වගේ. ඒ වගේම 18ක් විතර මුළු පාද යාත්‍රාවෙන් ගමන් කළේ. ඒ අවස්ථාවේ අපිට මට නම් කිසිම විපතක් ඇති වුණා මගේ කකුල් පිරිසිදු වුණා. අන සුබ ගමනේ දුනහම පිරිසිදු වෙනවා කකුල්. දෑත පිරිසිදු වෙනවා දන් දීම. හිත පිරිසිදු කරගත්තාම ආරක්ෂාව ලැබෙනවා. නිරෝගී සම්පත් දීර්ඝායු. මුඛය පිරිසිදු වෙනවා බුද්ධ වචන ප්‍රකාශ කරනවා. දැන් අපේ මේ මහත්වරු මට ආරාධනා කර සිටියේ මේ රටේ අලුතෙන් ඇවිල්ලා තියෙන මේ කොරෝනා වෛරසය පිළිබඳව හේතුඵල ධර්ම. යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ. තේසං නිරෝධෝ එවං ආදී මහා සමනෝ. ඔය ශරීර මුගලන් මහරහතන් වහන්සේලා පැවිදි වීමට පෙර හමු වුණා පොඩි හාමුදුරු කෙනෙක් අහුවාම තමයි කිව්වේ මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ විස්තර කරා. බුදුහාමුදුරුවෝ ධර්මයේ හේතුඵල ධර්මය. ඕනම ඵලයක් ඇති වෙන යම් හේතුවක් තියෙනවා. ඒ වගේම මේ කොරෝනා කියන එකටත් හේතුඵල ධර්මය අපේ මේ පින්වත් මහත්මයා ඒක සිහි කළා. මේකට හේතුව, ඒකට ප්‍රතිකර්ම, ඒක නැති කරන්න පුළුවන්. අනේ නිසා මේ බුදුදහම යනුව හැම දෙයකම හේතුඵල ධර්මයක් තියෙනවා. මොන ආරවුලක් ඇති වුණත් ඝටනයක් ඇති වෙන යුද්ධයක් ඇති වෙන හැම එකටම හේතුවක් වෙනවා. ඒ හේතුව නිදානේ බලන්න ඕනේ. ඒ නිදානේ බලලා තමයි අර වෛද්‍යවරයා නිදානේ බලලෝන බෙහෙත කරන්නේ. නැත්තම් ඒ බෙහෙත හරියන්නේ නැහැ. අර බුද්ධදාස රජුරුවත් එදා හේතුව ගන්නවා. මේ එක පුද්ගලයෙක් මේ වතුර බනකොට ඩිංගෙක් ගියා මේ බිත්තරයක් ගෙම්බි බිත්තරයක් නාහේ ගියේ. නාහේ ගිහලා මොළයට ගියා ඒ මේ ජීවියා. ඒ විදිහට ඒක මොලේ ගියා ගෙන්දෙක් වෙලා ලොකු වුණා. ඒක මේ විද්‍යානුකූලව ඔප්පු කරන්න පුළුවන්. ඒක අචල තාප, චල තාප කියලා කොටස් දෙකක් තියෙන මේ සත්තුන්ගේ. ඒකට ගෙම්බා එක එක පරිසරයට වෙනස් වෙනවා. මිනිස්සු නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගෙම්බා මේ රාජ්‍යරෝ පරීක්ෂා කළා කිව්වා මේක ඇතුලේ ගෙම්බෙක් ඉන්නවා. ඒක නිසා මේ ඔබගේ රෝගය කියලා නිදානේ සොයාගත්තා. ඒකේ රාජ්‍යරෝ සතින් කපලා ආහිස් කපලා අයින් කළා. ආර්ගෙන් බයින් කළා ලෙඩේ සුව කරා. ඒක සත්‍ය අපි බොහොම පිළිගන්නවා. ඒ වගේ නාගයෙකුට එහෙමනේ මහා ගෙඩියක් තිබුණ නාගයෙක් පාරේ යනකොට රාජ්‍යරෝ දැක්ක මේ බුද්ධදාස රාජ්‍යරෝ දැක්ක නාගයා වේදනාවේ ඉන්න මහා ගෙඩියක් ඇවිල්ලා. ළඟට ගිහිල්ලා කිව්වා ඔබ සර්පෙක් මට බයයි කිට්ටු වෙන්න. දැන් මට පුළුවනි ඔබගේ ඔය ලෙඩේ සුව කරන්න ගෙඩිය. ඒ විදිහට නාගයා බලන මිනිහෙක් කරන හුඹස් කඩලි ගියා එයාගේ අතුල නායේ පෙනේ අතුල දාගත්තා. ඒක රාජ්‍යවල සතාලගෙන ඉඳීලා අර ගෙඩිය කපලා ඒක රාජින් සුව කරා. නමුත් ප්‍රතිඋපකාර කළා නාගයා. මිනිස්සු නම් අඳ නෑ එහෙම ප්‍රතිඋපකාර කරන්නේ. නමුත් නාගයා ඒ රාජ්‍යවලට මණිකක් ගෙනල් දුන්නා නාගමාන. ඒක තමයි චෛත්‍යක තියලා තියෙන අපේ විහාරස්ථානේ. ඒව සත්‍ය කතා. අද ගැලපෙන්නේ නැත්නම් මේ සේරම මිනිස්සු ගල්ජි පැත්තට යන්නේ. ගිහිපැවෙන්න ඒක නිසා මිනිස්සුන්ට ඕක සිදු වෙන්නේ නැහැ. දෙවියෝ අයින් වෙනවා. ධර්මිශ්‍ර වල ඒ වගේ වාතවස වල ආකලි නියම වෙලාවට වහින්න අනවශ්‍ය වෙලාවට වහින්න ඒව මිනිස්සු එක්ක තරහයි. කර්මය අනුව. ඒකවල මේකේ අපි දැන් බහින්න ඕන ආරම්භ කරන්න මේ හේතුඵල ධර්මය අනුව මේ කොරෝනා කියන විෂ බීජ. මේක අද ඊ ආපු එකක් නෙමෙයි මේ ලෝකයේ හැමදාම මේ වගේ තියෙන අවස්ථා. ඒක නිසා බුදුහාමුදුරන් කාලේ සිදු වුණා. එහෙම ලෝක බුදුහාමුදුර කෙනෙක් ලෝ පහළ වෙන්නේ මේ සියලු කර්ම ඉෂ්ට කරන්න ඕන. ඒකට කියන්නේ බුද්ධ කෘත්‍යයේ අවුරුදු 45 නිමා කරන්න ඕන. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කාලය දිවාරාත්මයෙන්ම සේවය කරන්න ඕන. ලෝක සත්‍යයට හිතසුව පිණිස. ඒක නිසා 45 සියලුම බුද්ධ කෘත්‍ය කරන්න ඕන. නමුත් 50000 60000 ආයුෂ තියෙන බුදුහාමුදුරුවෝ අවුරුදු 500කට වරක් තමයි බණ දේශනා කරන්නේ ධර්ම දේශනාව.
මේ බුදුරජාණන් වහන්සේට කිසිම විවේකයක් දුන්නේ නැහැ දිවාරා. දවල් කාලේ මිනිසයන්ට ධර්ම අවබෝධ කරන දේශනා කරන රැයට දෙවිවරු බ්‍රහ්මය වෙනවා. බලහන්න ප්‍රශ්න. අනේ නිසා මේකටත් හේතුව වශයෙන් මේ ලෝකයේ පවතින ඉරහඳ තියෙනකම් මේක විනාශ වෙනවා අනිත්‍යයි. කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවෙන්න කිව්වේ බුදුහාමුදුරු ඒකයි. මේක හැමදාම වෙන සිරිතක් ලෝකේ. සබ්බ දුක්ඛ ලාභ ඒ සේරම අෂ්ටලෝක ධර්මයටයි ගණන් ගන්නේ. ඒක නිසා මේක ලෝකයේ ඇති වුණ අවස්ථාවේ මේක දෙවියන් වහන්සේ ලෝකමංගයි කියලා කියන ආගම්වල අපේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ සඳහන් වෙන්නේ මහා බ්‍රහ්මය දෙකම එකයි. ඒතකොට මහා බ්‍රහ්මයා මේක කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී මේ බුද්ධ කාල්ප පහක් තියෙනවා. ඒකෙදි ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ පහ ඉවරනහම සම්පූර්ණ අනුදු විල ගිහලා මේ ලෝකේ විනාශ වෙන නැවත පටන් ගන්නවා. දැන් මේ භද්‍ර කල්ප වලදී එහෙම වෙන්නේ නැහැ. දැන් තියුණු කරන ශ්‍රීපාදෙත් බුදුහාමුදුරුවෝ පස්නම බුදු වෙනකන් එහෙම තියෙනවා. ඒක නිසා මේ හේතුඵල ධර්මය අනුව මේ කර්මය අනුව මේ ලෝකයේ මෙහෙම විපර්යාස වෙනවා. ඒ වගේම මේ ධර්ම කරන මිනිසුන්ට දඬුවම් නැති වෙනවා. ආණ්ඩුවෙන් හෝ රජයෙන් හෝ කොහොම හරි. ඒකට මේ දඬුවම් දෙන්න ක්‍රමයක් ඇති වෙනවා. ඒක දෙවියන් වහන්සේ නැත්නම් කර්මානුරූප වෙන දෙයක්. කර්මයට. දැන් බුදුහාමුදුරුවෝ ඉන්නකොට ලිප්පේ රජදරුවන්ගේ රාජ්‍යයේ විශාලා මහනුවර විශාල තුර්පියක් ඇති වුණා. රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භික්ෂ බය. නමුත් ඒ රජවරු බොහෝම ධාර්මිෂ්ඨයි. ඒ රජවරු මිනිස්සු උද්ඝෝෂණය කරාම කිව්වා මහජවරුන්ට වහාම සොයන්න මගේ අධර්මිෂ්ඨ පාලනයක් තියෙනවා. ඒ හැමදේම අමතක ඔබ වහන්සේලාගේ කිසිම වැරද්දක් නැහැ. ධර්මිෂ්ඨයි. අනේ නිසා මේ රාජ්‍ය ධර්මිෂ්ඨ අධර්මිෂ්ඨ උනත් මේක එනවා සාමාන්‍යයෙන්. ඒ නිසා බුදුහාමුදුරන් කාලේ ඒ ලිච්ඡවි රජ දරුවෝ කියන්නේ මේ ඇඟේ හැම අතුල පේනවා. බත් කාපුවක් පේනවා. ඒ ලිච්ඡවි රජ දරුවෝ ඇති උනේ මේ බණ්ණස්නවර රජුගේ ප්‍රධාන බිසවට දරුගඟක් ඇති වුණා. ඒ දරුගඟට ගැත්තර හරක් රජතුමා කරා අන්තිමේ දසමාසයක් ගියාට පසුව මේ බිසව වැදුවා දරුවෙක්. දරුවෙක් නේ වැදුවේ මේ මස් වැදල්ලා. ඒකේ බිසව හිතුවා මට විශාල අපහාසයක් වෙනවා රජුරන් මේක කරොත් මස් වැදල්ලක් වැදුවයි කියලා. ඒක නිසා මම මේකට වැඩක් කරන්න ඕනේ කියලා පිටානියක් හදලා හොඳ මුට්ටියක් අරගෙන අද කාලේ හැටියට සීල් කරලා වතුර හුස්ම ඇදෙන්නේ නැති වෙන බොහොම ලාකඩේ වලින් හදලා සේරම ඒක ගඟට ගිහිල්ලා පා කරා. ඒකට ගඟේ අයින් හිටිය අරක්ගත්ත දෙවියෝ මේ රාම්පතක ලිව්ව අර මුට්ටියේ මේ බාග්නාස් රජුගේ දරුවෝ කියලා. ඒකට ඔක බැලලා දුන්නාම ඕකේ ගඟේ පාවෙලා ගියා. ඕම් ගඟේ පාවෙලනකොට මේ තියෙනවා තපාස්වරයෙක් වැඩ සිටිය ගොවි පාලකයෝ සමග. ඒක මේ තපාස්වරයා තමාගේ දැහැටි සමග ධර්මදින් ගිහිල්ලා ගඟට බැලුවා මොන හොදන් මේ මුට්ටිය පාවෙලා ගියා. ඒක පීනන ගිහිල්ලා මේ මුට්ටිය ගෙනල්ලා බලලවම අරලා මේකේ මස් වැදල්ලක් තියෙනවා. කුණු වෙලක් නැහැ, ගඳක් නැහැ. ඒක නිසා මේක ආරක්ෂකව තමාගේ අසපුවට ගෙනියන්න ඕනේ කියලා තපස් අසපුවට ගෙනියලා තිබ්බා. මෙහෙම තියෙනකොට දවස් 15ක් යනකොට මේ මස් වැදල් දෙකට බෙදුණා. තවත් දවස් 15ක් යනකොට ඔළුව අත් දෙක කකුල් දෙක කඳ ඔය වගේ පහකට බෙදුණා. ඊට දවස් 3-4ක් යනකොට මේ දරුවෝ දෙන්නේ කුමාරය කුමාරියයි. ඇති වෙලා මේ දෙන්නගේ අස්කම් නාසය දිව ශරීර අංග සම්පූර්ණ වුණා. දවස් තව 3-4ක් යනකොට ඒක මේ ආයත කන්න බොන්න දෙන්න මව් කෙනෙක් නෑනේ මේ තපාසෙර දරු සෙනෙහසක් ඇති වුණා. දරු සෙනෙහසක් ඇති වුණා ඇඟිලි 10ෙම මේ කිරිය වැක්තුණා. ඒ කිරිය දුන්න මේ පොඩි දෙන්නට කුමාර කුමාරියට. ඒක වැඩනකොට ඔහම ඒ ගවපාලකයා කිව්වා මේ තපාසෙරට විශාල පරිභෝගයක් නේද මේ දරුවෝ හැදීම. ඒක නිසා අපට දෙන්න කියලා. දරුවෝ අපි ආරක්ෂා සහිතව දරු දෙන්න හදන්නා. ඒ තපාසරේ ඒකට කැමති වුණා. කැමති වෙලා ගාව පාලකයේ සියලුම දෙනා එකතු වෙලා තමන්ගේ මේ අසපුවේ ඉඳලා තපස් අසපුවේ ඉඳලා තමන්ගේ ගමට යනකම් පාරවල් හොඳට සකස් කරලා වැඩි අතුරලා එක දවසෙන් දෙකෙන් ඊට පසු දවසෙන් මේ දරුවෝ දෙන්න බාර දුන්න ටිකක් අවුරුදු ගණනක් වැඩියට පැමිණිලා දැන්.
මේ දෙන්න බාර දීලා හැබැයි තපාසරේ උපදේශයක් දුන්නා මේ දරුවෝ මහා බලපින්නක් ඇති ළමයි දෙන්නේ දරුවෝ දෙන්නේ කුමාරියක් මේ දෙන්න හොඳට හදන්න ඕන මේ දෙන්නට කිසිම පැත්තකින් විවාහ කළ දෙන්න එපා මේ කුමාරයාට වෙනත් කුමාරියක්වත් මේ කුමාරයාට වෙන කුමාරියක්වත් විවාහ කළට මේ දෙන්න විවාහ කළ දෙන්න අවුරුදු 16ක් ගියා ඊළඟට රජුරෝ සතුටු කළා කිරි දීලා පස්කෝ රස දීලා රජුරෝ සතුටු කරගෙන ඉඩමක් ඉල්ල ගන්න කිව්වා රජුරෝ දෙයි කිව්වා මම සතුටු කරාම ඒකට රජුරෝට ගිහලා කිව්වහම රජුරෝ දුන්නා මේ දෙන්නට වාසය කරා ඒ විදිහට ඉන්නකොට මේ අවුරුදු 16 වුණාම මේ කුමාරයා විවාහ වෙලා දරුවෝ 30 දෙනෙක් හම්බුණා 16 වාරයක් 30 දරුවෝ 32ක් හම්බුණා ඔය වගේ තව ඒ පරම්පරා කීපයකම බොහෝම සේරොන්ටම 32 හම්බුණා කුමාරයා කුමාරිය. ඔය විදිහට බොහෝ ජනගහනයක් ඇතුළේ ඒකට තමයි විශාලා මහනුවර කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරු බලන්න නම් අන්න ලිච්ඡවීන් දිහා බලන්න කියලා. ඒ තරම් ලස්සනට ඇති වුණ පරම්පරාව. මෙතරම් ශාස්ත්‍රීය වුණ රටක උනත් මේ තුම්බියක් ඇති වුණා. ඇති වෙලා මේ මිනිස්සු මැරෙන්න ගත්තා. මිනිස්සු අන්තිමට ගෙදර ඉන්න මිනිස්සු භාගයක් විතර මැරෙමින් ගියා. ඒ මිනිස්සු එළියටවත් දාන්න විදියක් නැති වුණා. ඒ තරම් සියලුම මිනිස්සු අහිවාත කියන රෝගයකට හැදුනා. මේ අහිවාතක රෝගය ඇති වෙන්නේ පළමු කොටම ගෙදර ඉන්න හෝන මැරෙනවා. ඊට පස්සේ බල්ලෝ බලලු මැරෙනවා. ඊට පස්සේ මිනිස්සු මැරෙනවා. ඒකට බෙහෙතක් නැහැ. ඔහොම මැරි කියලා සියලුම දෙනා වෙනකොට බොහෝ මැරෙනවා. මිනිස්සු ඉතිරි වෙච්ච මිනිස්සු කියලා රජුලට උද්ඝෝෂණ කළා. රාජ්‍යවලට උද්ඝෝෂණ කරාම රාජ්‍යව ඇහුවා මොකද්ද ඔකට කරන්නේ මගේ රාජ්‍ය අධර්මිෂ්ඨ කියලා බලන්න කියලා. ඒකට හැමතිවරම කිව්වා රාජ්‍යවලනේ රට ධර්මිෂ්ඨයි. අධර්මිෂ්ඨ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඒකට කිව්වා ශාස්ත්‍රෝක්ත ගත්ත ආගම පිළිගත් අය කිව්වා කපුද කච්චායන ආසිත කේස කම්බල් නිගණ්ණා දුතාදී අය සරණ ගිහිච්ච අය කිව්වොත් තාපසයන් වහන්සේ කෙනෙක් අපගේ රාජ්‍යයට ඊජ්මත් තපස් වහන්සේ කෙනෙක් අපේ රාජ්‍යයට වැඩමුවොත් ඔය නැති කිව්වා. ඔය තුන්බිය. ඒට අපේ බුදුහාමුදුරුවෝ පිළිබඳ ටිකක් දන්නා වූ අනුචාරයක් නැගිටලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න දිශාවට නැදලා මේ උත්තමයන් වහන්සේ මව්කුස පිළිසිඳින විට උත්පත්ති ලැබෙනකොට බුදු වෙන විට දම්සක් පැවතුණු සූත්‍ර දේශනා කරන යමක මහා ප්‍රාතිහාර්ය පවත්වනට මුළු තුන් ලෝකෙම බුදුන් දෙවියන් බ්‍රහ්මයන් සාදුකාර දුන් මහා ආශ්චර්ය උතුමාණන් වහන්සේ කෙනෙක් ඔය බුදුහාමුදුරුවෝ වැඩම කරගත්තොත් මේක හරියටම ඉෂ්ට වෙනවා. ඔය මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවල කියන හරියන්නේ නැහැ. ඒකට මේ ලිච්ඡවි රජදරුවෝ සාදුකාර දීලා අනුමත කළා. රජවරු දෙන්නෙක් සමග යවුව මහා පිරිසක් බුදුහාමුදුරුවෝ අහුව කොහෙද බුදුහාමුදුරුවෝ දැන් වැඩ ඉන්නේ. ඒක කිව්වා බිම්බිසාර රජුගේ රාජ්‍ය වේළුවනාරාමයේ. ඒකට ඒ වහාම රජවරු දෙන්නෙක් යෙදුවා මිනිස්සු සමග රජුව හම් වෙන්නේ. රජුරන් කියන මේ ප්‍රවෘත්ති කිව්වා. රජතුමා කිව්වා රජතුමනි මාගේ රාජ්‍යයෙන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න නිසා මට හොඳ නෑ මම ඒක සුදුසු නෑ ඔබලාම ගිහලා ආරාධනා කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේට කිව්ව මේ රජදරුවෝ දෙපළ සමග මහා සේනාව ගිහලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට හිතසුව පිණිස අපගේ රාජ්‍යයට වැඩම කරා මේ මිනිස්සු මැරි යනවා. දහස් ගණන් මැරෙනවා මල මී ගොඩක්. ඒක බුදුහාමුදුරුවෝ බුද්ධ ඥානයෙන් ලෝදිහා බැලුවා. ලෝදිහා බලලා මේ දසදහසක් වලට ආඥා චක්‍රය පවතින බව අවුරුදු 5000ක් මේ ධර්මයේ පවතින බව මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කර එක් දවසකට 84000 බැගින් 7 දවසකදී නිවන් දකින්න බව දැකලා බුදුහාමුදුරුවෝ බුද්ධ ඥානයෙන් දැක ආරාධනා පිළිගත්තා. ඒක ආරාධනය පිළිගත්තාම කොසල් රජු ඊට පසුව දැරි බුදුරජාණන් වහන්සේගෙන් අසුව බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තද පිළිගත්තද. එහෙමයි රජතුමාණන් කියනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙමයි බාරගත්තා. එහෙමනම් අපිට හිතසුව පිණිස ගෞරව දක්වන්න දවස් 2-3ක් ප්‍රමාද වෙයි. ගව් පහක් තියෙනවා ගංගානම් වරදෙසට. පන්සල් පහක් හැදුවා මේ බිම්බිසාර රජු මහා දහස් ගණන් ලක්ෂ ගණන් සෙනගෙකුට වෙලා බිම සමතලා කරලා වැලි අතුරලා තොරන් බැඳලා උඩුවියන් පාවා දීලා බුදුහාමුදුරන් ශේෂත් දෙකක් එසෙව්වා මහරහතන් වහන්සේලා 500 ශේෂත් 500යි. වැඩම කළා වරු දෙක බුදුපාම මහා සංඝයාංශේ වැඩම කළා කරවටක් වෙනකම් රජු මේ නව පිටත් කළා
නැවත බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේ නැවත වඩිනතුරු ඒ ගන්තොටම රැකිලා හිටිය රජු බිම්බිසාර. මේ එවිට රීතියේ රජදරුවෝ මේ මහා ප්‍රාතිහාර්ය දැකලා අපි ඊට වඩා ගෞරව දක්වන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ ශේෂස් 4කුත් මහරහතන් වහන්සේ ශේෂස් 2කුත් වඩම්මලා ඒ රාජ්‍යයට වඩනකොටම බුදුපාමොක් මහා සංඝයාට අවුරුදු 2ක් නියගති වුණා. ඒ මහා වර්ෂාව කරලා අඩි 5ක් 6ක් පමණ උසට වතුර ගලාගෙන ශනිකව වේල්ල ගියාර මලකුණු සේරම ගියා. කැමති අය දෙමුණා නොකමති අය කැමති නැත්නම් දෙන්නේ ඒ අය දෙමුණා. ඒ බුදුහාමුදුරුවෝ ඊටේ රජුරුවන්ගේ රාජ්‍යයට වඩනකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ පිරිත්පැන් ඉහන්න මේ යංකින්ච විත්තන් ඉදලා උරම්මා සග්ගේ සුවායන් රතනම් පණිත නනෝ සමංගති තථාගතේන ඉදම් බුද්දේ රතනම් පණිත ඒතේන සත්‍යේන සුවත්තියෝතු මේ රතන සූත්‍රයේ ගාථාව දේශනා කළ මේ මුළු රටේ රජුරුවත් එක්ක ගිහලා රජවරු එක්ක පිරිත්පැන් ඉහන්න ඒ විට ආනන්ද හාමුදුරුවෝ ශනිකව දැන් ඉන්නවා වගේ අපි වාගේ නෙමෙයි ආනන්ද හාමුදුරුවෝ එක්වරක් කිව්වහම දේශනාවක් කටපාඩම් ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා රජුරුත් එක්ක මේ පිරිත්පැන් ඉහුණ යක්ෂය ප්‍රේතේ භූතේ අරගෙන හිටියේ මලමින්. ඒ උන්ට යකඩ රත් කරපු යකඩ වාගේ වුණා පැනලා ගියා සේරම රාජ්‍යය. ඒ වගේ මිනිස්සුන්ට වෙන්නා මේ මිනිස්සු මේකට මහා සාන්තියක් වෙලා නැගිට. දැනෙන්න ඕන මෙන්න කියලා හිටිය මිනිස්සු නැගිටලා ඔල්ලවල සම්දීලා ඒ රාජ්‍යයට බුදුහාමුදුරුවෝ වටාම සියලුම රජවරු මිනිස්සු එකතු වෙලා වැඩ සිටියා. ඒකට බුදුපාමොක් මහා සංඝයාසේ වැඩම කරන විට බුදුහාමුදුරන්ට බුද්ධාසනයක් පළවන රජවරු ගෞරව පූර්වක සියලුම සත්කාර පාත්‍ර ඒ විට බුදුහාමුදුර මේ දේශනා කරවදාල රතන සූත්‍රයේ 7 දවසක්. ඒ නිසා 7 දවසක් දේශනා කර බුදුහාමුදුර දේශනා කර ධර්මයේ උතුම්ම දේශනාව මහා රතන සූත්‍රයේ කියන පොතපතේ සඳහන්. 7 දේශනා කරේ බුදුහාමුදුර රතන සූත්‍රයේ පමණයි. මේ පිරිත්පැන් ඉස්සහාම තේරුම හරියනවා. දැන් අද රටේ අලින්ගෙන් කරදර තියෙනවා. ඒ වගේම රිරවුන්ගෙන් ඔය සේරම නැති කරන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ තියෙන සියලුම රෝග නැති කරන්න පුළුවන්. ප්‍රෙෂර් රෝග, දියවැඩිය මේ රතන සූත්‍රයේ හරි විදියට නිවැරදි විදියට කරන්න මේ කරන්නම් ආලි කළා මේක හරියන්නේ නැහැ. ඔය ගිරව්වාගේ පිළිත කියලා හරියන්නේ නැහැ. සේසත් ඔසවන්න ඕන, දේශකයන් වහන්සේට ගෞරව කරන්න ඕන. පාවාඩ දාන්න දබඳින්න ඕන. බොහෝම ගෞරවපූර්වකව කරන්න ඕන. පිරිත් මණ්ඩප හදන්න ඕන, ලවුඩ් ස්පීකර් පාත් ගන්න ඕන, හේවිසි ගහන්න ඕන. ඒ සේරම අංග සම්පූර්ණ කරොත් මේ කොරෝනා අයින් කරන්න පුළුවන්. ඒ මොකද මගේ අත්දැකීම දෙන අවුරුදු 30ක් වෙනවා මම. මේ පූජනීය ස්ථානවල ලෝක සත්‍යයන් හිතසුව පිණිස මම පිරිත් දේශන 5000කට වැඩිය පවත්වලා දුන්නා. අලව්වට ගියා. ජායලට ගිහිල්ලා දෙන පයින්ම යනවා පයින්ම එනවා. නමුත් මේ මිනිස්යන්ට මේ ධර්මයේ කියා දෙන්න බෑ. ඒක නිසා මම පැනලා ගියා මම දෙවිහා අඳුරම වැඩම කරත් සිරිපාදිට. දැන් මගදී දාන අඬගත්තුත් මම එපා කියනවා ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට මාව එදෙව්වනේ. මට දාන්නේ නැති මේ පැතුල. ඒක නිසා මේ ධර්මය මිනිසුන්ට උගන්වන්න බෑ. මොඩා. ඒක මොකද බුදුහාමුදුරු දේශනා කර පසේ බුදුහාමුදුරු කෙනෙක් උපදිනවා ඉදිරි අනාගත නමුත් බණ අහන්න තේරෙන්නේ නැහැ මිනිසුන්ට. වැඩක් නැහැ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි මේ මිනිස්සු පහදන්න පුළුවන්. අද කාලේ පසේ බුදුහාමුදුරුන්ට මිනිස්සු ගණන් ගන්නෑ. ඒක හැටි බුදු පසේ බුදු මහරහතන් වහන්සේ. ඒ නිසා අපේ වැඩක් කරගන්න අපි මිනිස්සු හදන්න හදුවා අවුරුදු 30ක. හැමගේ වලට පැට ඕන එකට. දැන් මෙතනදී මිනිස්සු දරුණා කියලා දොස්තරවරු කියනවා අපෝ එයා දැන් බෙදරෙක් කරනවා. ඔය මැරෙනවා. එහෙම දුවල මෙහෙ ඉතින් හුඟා සෙලගිට අයිලුතර පොළොව හැපෙනවා. අනේ ආමුදුන අපේ සහෝදරයා කොට දාන්න. ආවා ශ්‍රද්ධාව පිටින මම කොට දාන්න. ඕන අහගෙන ඉන්න. ඔය පහළ කඩේ නෝන කෙනෙක් හිටියා අයිලුතර සහෝදරයා. මේ බෑබල මොහොතේකට දාලා සුදුරෙක් දාලා මේක අඬන කෑ ගන්නවා. වාර්ගිය ඉස්සරහින් මේ හතර සූත්‍රයේ හොඳට අනුකම්ප දෙවි. මේක මහා බලසම්පන්නව එයා කොට වෙනවා. හැබැයි ඔයයි ගැහණියක් එයා පිරිමියෙක් ඔතන රණ්ඩු වෙන්න පුළුවන් පිරිමියෙක්. ඔයා කියන එක බඩවැලේ ආපු සහෝදරයෙක් කියලා. ඒ ඉනේ ගහගෙන යන මේ උඩ 70 ගහගෙන මේ පිරිත් නෝල් ටිකයි තෙල් ටිකයි දෙහෙන පරස්කාර ගාමිච්ච මේසෝ ගන්න. ඒ මාසේ නැකිට්ටා. දොස්තරවරු හැබැයි කවුරක් ඉන්නේ නැහැ දොස්තරවරු. ඒ වැටි ඒසොයන්න. ඒක ඔළුවට ගහගෙන ආපු බුදු ආචාර්ය. ඒ මාංශය ජීවත් වුණා. අවුරුදු 7-8ක්. මේ ඒ වගේ තමයි මේ අම්මානි කෙනෙක් හිටියා මේ නිට්ටුවේ. ඒ මාංශය මේ එයයි නවලෝකේ ලක්ෂ 4-5ක් වියදම් කරලා
ආවිල මෙතන කිව්වේ ආගේ පුතා මේ පෙට්‍රෝලියම් එකේ හිටි ඉස්සර මේ ගුරුවරයෙක් මේ ශ්‍රමදානත් කළේ තියෙනවා. ඒ ජානි හාමුදුරනේ මගේ අම්ම කොට දාන්න මේ ටිකට් කපලා ඉවර ගමන්ට කරලා දැක්කේ. මම ඒ බාර විස්තර කරනවා මම ඉන්නම් හිට. තෙල් ටිකක් හදාගෙන මම එන්නම් කියලා එයි අල්පා. ඒ බාර ගිහින් මම පිළිතෙල් මේ රතන සූත්‍රයේ දේශනා කළේ ගිහින් පරස්කාර ගෑවා මේ තෙල් ටික. බෞද්ධ ශබ්ද මංගල රක්කන්ත ශබ්ද දේශ. මේ ওই නෝන හතේ බඩගිනිද? අර කතා කරේ නෑ අවුරුදු 2ක් විතර. අවුරුද්දක් විතර කතා කරනකොට තමයි ලේඩි හැදුනේ. ඉතින් ඒ පාර මේ මිනිස්සු කිව්වා නෑ හාමුදුරනේ බඩගිනි කියලා. ඉතින් අර මිනිස්සු සාදුකාර කරලා. ඒ පාර මම සෙව්වා මේකේ මොකද්ද මේකේ හේතුඵල ධර්මය නැත්නම් මේකේ නිදානිය. මොකද මේ මහත්වරු සීකර ගන්න නිදානිය වල මම හිතුවා මෙයාගේ ගෝලියෙක්වත් හිටියද ඇහුවා සම්බන්ධය. ඔව් හාමුදුරනේ මෙයා පොඩි කාලේ හැදුවේ අපේ අම්මා ගෝලුවෙක්. ගෝලුව මැරිලා මේ වැහිලා. ඒක නිසා දැන් මෙයා කතා කරලා යකිටිගේ වහාම දානියක් දෙන්න පිටේ. මෙහෙටත් දානියක් දුන්නේ මිනිස්සු එයා ගෙදරත් දානි දුන්නා. ඒ වහාම මේ මිනිස්සු අදත් තිබ්බා. ඒක නිසා මේ ධර්මයේ සත්‍ය අනන්ත අප්‍රමාණ. මම පොතකුත් ගහලා තියෙනවා. පිළිතේ ආනුභාවය. නමුත් ලෝක සත්‍යයට හිතසුව පිළිල ගියා ඒක බුදුහාමුදුරන්ගේ දේශනාදී මේ කාලේ මිනිස්සු බණ දහම අහුම්කම් දෙන්නේ නැහැ. වැරදි පැත්ත යන්නේ. කොච්චර මහන්සිය පයින් ජායලට ගිහලා පිළිත් කියලා මම කව මහත්තුරු බුදු පෙයි. දැන් උනත් දැන් එහෙම ශ්‍රද්ධාවන්ත මිනිස්සු ලංකාවේ නැහැ. ඒක නිසා මේකට එකම පිළිගන්න තියෙන්නේ මගේ ශක්තියෙන් නම් මේ ලෝකේ නිවන්න පුළුවන්. දැන් ඔබතුමාලා මට ආරාධනා කරන නිසා කියනවා. හැබැයි මේකට ආරාධනා කරන රටේ නායකයෝ ඉන්න ඕනේ. ජනාධිපති හෝ අගමැති හෝ මට ඇවිල්ලා ආරාධනා කරනවා මම මුළු ලෝකෙටම උනත් මට පුළුවන්. ආඥාවයි. ඒක නිසා ඒක හැබැයි මෙහෙම කරන්න බෑ. හැබැයි සම්මාදම් කරන්නත් බෑ මේක. ওই මහත්වරු දන්නා මම සම්මාදම් ගන්න බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරා. අන්තිමේදී සුබද්‍රගේ අබද්දවතේ කියන්නේ මේ බාබර් කෙනෙක් මහාන වෙලා බුදුහාමුදුරට ආරාධනා කරලා දානෙට දානෙන් දෙකට බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරා. ඔය හිඟන දානේ මම ගන්නෑ. ඒකටයි සුබද්‍රගේ අබද්දවතේ ඒක හංගල තියෙන පොත්වල. ඒක නිසා මේ සම්මාදම් බෑමින් ඔය පාලයාගොඩ ආව දාන අරගෙන මිනිස්සු රොඩියක් විතර බුරුවක. බඩ මම මේ ශරීරයට ගන්නවා ඔය ඉසි කරන්න ඊට පස්සේ කිසි කෙනෙක් කියන්නේ සම්මාදම් කරලා. ඔය පොඩි පැති අරගෙන ඒකයි වටින්නේ බුදුහාමුදුරගේ ධර්මයේ එකයි. සම්මාදම් ක්‍රම දැන් මේ රටේ තියෙන සේරම සම්මාදම්. ඒ නිසා මේ බුදුදහම විකෘති වෙලා තියෙන්නේ. හේතුඵලය කියන්නේ. ඒක නිසා මේ ධර්මයේ විකෘති කරගෙන තියෙන්නේ ඔය කිසි දෙයකට සම්මාදම් තහනම්. බුද්ධ නීතිය හැටියට. එකතු වෙලා කරන්න බෑ. කියාලා ඒක පින වැඩි කියලා. එහෙම එකක් නැහැ. ඒ මොකද මම උදාහරණයක් කරනවා 10 දෙනෙක් දානයක් දෙනවා මෙතෙන්ට ඇවිල්ලා. එකතු වෙලා සාලි එකතු කරලා හරිය කන්නේ ගියා. ඔය එක මිනිහෙක් ගන්නවා මොන හොරෙකුට අපි දාන්නේ දුන්නේ. මම උදාහරණයක් කියන්නේ. බොරුවට හරිය ගෑණියෙක් හරිය පිළිවියක අපි දාන්නේ දෙන්නේ මහ හොරෙකුට කියලා කිව්ව හැටි අර දන් දී කියලා සේරම හවුස් වෙනවා. පවකුත් ඇතිවෙනවා. අනිමේසු. ඒක නිසා බුදුහාමුදුරු පුදුම හේතුඵල ධර්මයක් දේශනා කළා. මේක කර්මානුකූලව ඇවිල්ලා තියෙන මාත්‍යක්. ඒක නිසා මිනිස්සු පව් කරන එක මේක හොඳ වැඩක් යහපතට හැරෙන්නේ. මිනිස්සු ඊටවත් මේ මිනිස්සු අභිවා මේක පළවෙනි එක තමයි මහා මංගල සූත්‍රයේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා. පූජාච පූජනීයාණං ඒතම් මංගල මුත්තම. ඔය දෙමළ මිනිස්සු තව මං කෝ කල්පල විතරේ කල් කරන්නේ. ඒකයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. අද දෙමාපියන් සලකන්නේ නැහැ. පොඩි බහිච්ච මිනිස්සුන්ට සලකන්නේ නැහැ. ඒ වගේ දෙමාපියන් සලකන්නේ පූජකවරුන් සලකන්නේ නැහැ. එක සමානව වාඩි වෙන්නේ. දැන් අපි ආදරයට එතනින් වාඩි වෙනවා. ශීලීපාදෙත් එහෙමයි 10ක් විතර ගියා. මගේ පස්සෙන් මිනිස්සුගේ ඉස්සරහින් ගිහ දුවගෙන ගිහින් මිනිස්සු වාඩි වුණා. ඊට පස්සේ කීප දෙනෙක් බලන්නේ මිනිස්සු කොච්චර අකුසලයක්ද කරගත්තේ. මම යනකම්වත් ඉන්නේ බෑ අර මිනිස්සු. ඒක නිසා වහන්තරීතර මේ සේරම කරන්නේ මිනිස්සු පව් ගැටලා. මම හැම එකම ඔප්පු කළා වෙනවා. ආණ්ඩුව කරන්නේ පව් ගැටලා. සේර වැඩි ගැටලා කරනවා. මම අතන Facebook එකකට මම ඉස්සෙල්ලා දාලා දිනුනා මේ මං ගෝ 100ක් මේ ආණ්ඩුව ක්‍රමයේ වැරදි. කරන මේ කරනවා. නමුත් ආණ්ඩු ක්‍රමය හොඳයි. මේක තමයි හොඳම රජාණ්ඩු ක්‍රමයේ මිනිස්සු මරනවා. රජවරු මරනවා. දවසයි රජවරු සැලකම් කරලා ඊළඟ එක්කෙනා මරනවා. ඒක සම්මතියක් නේ. වැඩිමල් එක්කෙනාට රටේ ආйти රජුරන්ගේ දරුවෙක් වෙනවා. ඊට මොකද්ද කරන්නේ? වැඩිමල් එක්කෙනා මරනවා. දෙවෙනි එක්කෙනාට එන්නේ. ඒක ලෝක සම්මතියක් තිබුණේ දාන්න. ඒක නිසා ඒක මහා භයානකයි. ඒ රාජාණ්ඩු ක්‍රමයේ මොකද මරමරණ බලන මහා වංශයේ බලන සේරම රජවරු මරමරණයි ආවේ. දහස් කරා. අපේ ධර්මාශෝක රජුරු 99ක් සහෝදරයෝ මරලා රජවරු. ඒක නිසා ඒ ක්‍රමයට වඩා මේක ලක්ෂ වාරයක් හොඳයි. නමුත් මේක මිනිස්සු අඳුරගෙන නැහැ. මේ පාලකයෝ දේශපාලනය කරන නිසා අඳුරගෙන නැහැ. සමාජවාදයේ මේ මිනිස්සුන්ට කරන්න බෑ. සමාජවාදය කියන එකයි ප්‍රජාතන්ත්‍රවාදයේ දින්කක් විස්තර කරන්නේ. ප්‍රජාතන්ත්‍ර සමාජවාදය කියන්නේ මේ සියලු මනුෂ්‍යයන්ට කන්න බොන්න ලැබෙනවා.
අනිත් ඒවා බෑ කරන්න. කන්න බොන්න ජීවත් වීමේ එක තියෙනවා. ආහාරය. ඒක සමව හැමෝටම තියෙන්න ඕන. අන්න ඒක තමයි සමාජවාදී කියන්නේ. එතකොට මේ ගම් වල සමාජවාදයක් කරන්න බෑ. ඒක අදක් තියෙනවා ඉදක් තියෙනවා උස්පට ඒක කර්මවාදය. ඒ කර්මය අනුව ඒක සිද්ධ වෙන බුදුහාමුදුරන්ගේ දේශනාවේ සුප කියන මානවක යහුව බුදුහාමුදුරනේ මේ මිනිස්සු එක එක විදිහම කරලා අල්පායුෂ්ක බොහෝ ආයුෂ තියෙනවා. උසස් කුලවල උපදින පහත් කුලවල තියෙනවා. සමහර දුප්පත් සමහර පොහොසත්. මේකට හේතුව අනිත් බුදුහාමුදුරු දේශනා කම්මසක කම්මදායද කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසන්නෝ විබදති හීනප්පනිතාය. මේක බෙදන්නේ කර්මය අනුව. ඒක නිසා ඒක මේ ලෝකේ කාටවත් බෑ වෙනස් කරන්න. අපේ අනිත් ආගම වල දෙවියන් වහන්සේ දුන්න හැටි. ඒකේ තොරදක් නෑ. නමුත් ඒක තේරුම් ගන්න නැති එකයි මිනිස්සු කියන්නේ. ඒක කියන්නේ දෙවියන් වහන්සේ ඔබට දුන්න හැටියට ඔය බාර ගන්න කියලා තමයි ආගම් වල කියන්නේ. නමුත් ඒකත් කර්මයම තමයි. තේරුම් ගන්න ඕනේ. එතකොට මේක ඒ ධම්මා හේතුබ්බව තේසං හේතු සතාගතුවා. තේසං ජ නිරෝධ එවං මාදී මහා සමන. ඔන්න හේතුඵල ධර්ම. ඒක නිසා මේක සංසාර චක්‍රය යනකොට ඕක වෙනවා. පින්පව්. එක පැත්තක තරාදියාගේ පින වැඩි වුණත් මේ ලෝකේ මිනිස්සුන්ට ආවිෂ නැති වෙනවා. පව් වැඩි වුණත් එහෙමයි. ඒක නිසා මේ කර්මය අනුව තමයි මේක ගමන් කරන්නේ. මේක හේතුඵල ධර්මයේ මිනිස්සුන්ට පින්පව් අඳුනා ගැනීම. එතකොට අද මිත්‍රද්‍රෝහී වීම අද තියෙන්නේ මේ රටේ මිත්‍රද්‍රෝහී වීමෙන් තමයි ලෝකේ තියෙන ඉහළම අකුසලය. පස්පව් නෙවෙයි. පස්පව් නැතේ කියන්නේ පස්පව් තියෙනවා. නමුත් ප්‍රධානම අකුසලයේ වෙන්නේ මිනිසයන්ට විශාල වශයෙන් මේ මිත්‍රද්‍රෝහී. මිත්‍රද්‍රෝහී කියන්නේ මිතුරන් ද්‍රෝහී කිරීම. අපි මේ ළමයෙක් ගන්න මේ ළමයාට පිට ගමකම හරි කවුරු හරි උදව් කරන විවාහ පාස් වෙන හොඳට සස්ය කරන්න. නමුත් ඒ ළමයා ඉගෙන ගත්තට පස්සේ අපි මිනිස්සු අම්බෙක් කරනවා. අර උදව් උපකාර ඒක තමයි මිත්‍රද්‍රෝහී. දැන් ඡන්දයක් දීලා උනත් එක පක්ෂයට ඡන්ද දීලා ඒක දිනුවට පස්සේ ඒකෙන් වැඩ අරගෙන රස්සාවල් තේරුම් අරගෙන ඊළඟ පක්ෂයක් අහලා ඊළඟ එක්කලා දෙනවා. අර යා ඉන්නේ ඉපි. අර ඉස්සර ඡන්දේ කරපු පක්ෂයගෙන් උදව් උපකාරය ඡන්ද ඉල්ලන්න මොන නැත්නම් දෙන්න බෑ. අපෙන් මේකට ඡන්ද. ඉතින් මේක තේර මහා ගාල්පොටියක් වෙලා. ඒකයි මේ රටේ විනාශ වෙලා තියෙන්නේ කර්මවාදී. අනේ ඔබ වහන්සේ පොඩ්ඩක් බාධා කරනවා. ඔව්. මොකද දැන් ඔබ වහන්සේ දේශනා කළා ඔව්. හේතුඵලය ගැන. ඔව්. ඒක දැන් මේ ඇති වෙලා තියෙන ව්‍යසනය. ඔව්. එහෙමත් නැත්නම් මේ කොරෝනා ව්‍යාප්තිය. ඔව්. අතීත කාලේ ඉඳන්ම මේ දැනට මේ ලෝකේ ජීවත් වෙන ජනතාව කරපු යම්කිසි අකුසලයක් හේතු කොටගෙන ඇතිවෙච්ච දෙයක් කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවා. ඔව්. ඒක කර්මානුරූප චක්‍රේ න්යාය මහත්ය. අර ලිච්ඡවි රජදරුවන්ගේ කාලේ නමුත් රජුරුව බොහොම ධර්මිෂ්ඨ වෙලා තිබුණා. රටේ කිසිම වරදක් තිබුණේ නැහැ. නමුත් මේ මිනිස්සුන්ගේ කර්මානුරූප මේක වෙනවා. මිනිස්සුන්ගේ දැන් මේකත් එහෙම බැලුවා මේ මිනිස්සුන්ට තියෙන කර්මානුරූප වැඩක්. රජේ කොච්චර දහයි ධර්ම නොමිලේ කන්න දුන්නත් හැමදාම මේකත් හරියන්නේ නැහැ. ඒක නිසා මේ මිනිස්සුය කරන අකුසල කර්මයක තමයි මේක එන්නේ චක්‍රේ. ඒක ඉගෙන ගන්න තමයි මේක පාඩමක් උගන්වන්නේ. නමුත් මේ පාඩම මිනිස්සු ඉගෙන ගන්නේ නැහැ. අන්න ඒකයි වරද. ඒකෝට මේක අද ඉන්නේ මෙතන බලන්න මේ ලෝකේ ලංකාව අපි දන්න කාලේ ත්‍රස්තවාදී කීයක් ආවා. මැලි ගියා මිනිස්සු මරනවා ලේවුරාගෙන යක්ෂය ප්‍රේතය ඇවිල්ලා. ඒකෝට ටික රට සංසුන්. දැන් ඒව නැවතිලා හන්ද මේක අනිත් පැත්තෙන් යන්න හදනවා. අර වතුර එකක් පුරවන කරේට එක පැත්තකින් යන්න අනිත් පැත්තෙන් පිට වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ ලෝකේ පවතින්නේ. ඒ නිසා නමුත් මේ පංචශීලයේ රකින්න ධර්මිෂ්ඨ මිනිස්සු කොහෙන්වත් හොල්ලන්න බෑ. මරන්නත් බෑ. දැන් ওই මහත්තයා දන්නවා අපි ත්‍රස්තවාදී කීයකට අහුවෙච්ච මිනිස්සුද. මේ අලුත් අය නම් දන්නේ 72 කරල්. ඒකෙන් තමයි වැඩි පටන් ගත්තේ. මිනිමරණ ඒව කිව්නේ. LTT සංවිධානය ඒව කොච්චර කිව්වා. නමුත් අපි අල්ලන්නේ ওই මහත්තයා මම වයසක මිනිස්සු දකින්න මිනිස්සු මහා ආසනාන්තයි. අත් වශයෙන් බෙදුවා. ඒ මිනිස්සු දැන් වගේ මේ මහා පාරිවාහික බැසේරන දුර්ජනම වෙඩි තියෙනවා. මරනවා. ඒ කාලෙත් අපි පහු කළා. ඒ නිසා ඒ ධර්මිෂ්ඨය පස්පව නොකරන මිනිස්සු කවදාකවත් හොල්ලන්න බෑ. ඒක දෙවිය ආරක්ෂා කරන කීකේ තන පිනට තමයි දෙන්නේ වස්තුව මම්දමාගේ සරක වැඩි හිටියන් සරකන ගෞරව කරන මිනිස්සු බේරනවා. හොඳයි තවත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. අපේ මහසේ මේ කාරණාවෙන් දැන් මේ කර්ම දැන් රාජ්‍යයක් රටක් විදිහට කර්ම ශක්තිය කියලාම ඒ සම්බන්ධව බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. ඔව්. භෞතික තත්ත්වවලදී. ඔව්. කර්ම ශක්තිය උනත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා උපාය සම්පත්තියත් එක්ක
යම් ආකාරයෙන් කර්මය වෙනස් කරගන්න පුළුවන් කියලා. ප්‍රති සම්පatti, ගති සම්පatti, රූප සම්පatti, උපාය සම්පatti ඔය ආකාරයෙන් ඒ සම්පත්තීන් හේතුවෙන් මේ යම් කර්මයක් වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් ඔබ වහන්සේත් මේ ගැන මේක යම් තරමක් හෝ සමනය කරගන්න ඔබ වහන්සේ යම් උපායන් ටිකක් මේක කන්නොත් කිව්වා. ඊට අමතරව මේ කාරණාවෙදි දැනට භෞතික වශයෙන් යම් යම් උපායන් යොදනවා. දැන් මේ දවස්වල වෛද්‍යවරු කියලා දේශීය වෛද්‍යවරු යම් ප්‍රමාණයක් ඒ සම්බන්ධ කටයුතු කරනවා. දැන් දිවි දේවතාවුන් වහන්සේලාගෙනත් මේ කාලේ සාකච්ඡාවට ලක් වෙනවා. ශ්‍රී වීර කාර්යයන් ගැන කතා කරනවා. ඉතින් මේ වෙනත් දේවල් ගැන කතා කරනවා. ඒ දේවල් සහ මේ දැන්ට මේ දේශීය වෛද්‍යවරු කියලා යම් කරනවා යම් උත්සාහයෙන් දරනවා. ඒ වගේම මේ එන්නත් කියලා උත්සාහයෙන් දරනවා බටහිර අංශයෙන්. මේ වගේ කාරණා සම්බන්ධව යම් ආකාරයෙන් මේ මොනවා හරි පිටුවහලක් ලැබෙන්න පුළුවන්කමක් තියෙනවද ඔබ වහන්සේ හිතන විදියට? මට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා. අපි මේ අවස්ථාව ප්‍රමාද කරන්න සුසුසු අවස්ථාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං කියලා. ඒක අපි ඉක්මන් වෙන්න ඕනේ මේ ජනතාව ගලව ගන්න. ඒ සම්බන්ධ ඔබ වහන්සේට මොකද්ද තියෙන අදහස? ඕකෙදි අර කෙහෙල් ගහක කනේ ඉන්නවා වගේ වෙලාවෙ ඉතුරුට ඔබ කර්ම නැරෙන්නේ බැරිලා ඉතුරු විසුත් තමයි ඒක දෙවියෝ කරන වැඩ. ලෝකේ පාලනය කරන දෙවියෝ. ඔය හැම එකටම බුදුහාමුදුරේක දෙවියෝ බැරිලා. දැන් විශාලා මහානට වඩනකොට තහලින් කියා සක්‍රදේවේන්ද්‍ර සතරවරම් දෙවි සේරම. මේ ලෝකේ කොච්චර කිව්වත් දෙවියන් වහන්සේ නැtei කියන්න බෑ. දෙවියෝ තමයි මේක ලෝකේ වෙන්නේ. අපිට ඕන හැටි කරන්න බෑ. ඔය දිනන කොට දේශපාලන වුණත් අපිට ඕන එක්ක නෙවෙයි සත්‍යෙට වැඩි වෙන්නේ. ඒක දෙවියෝ මවන ක්‍රමයක් කර්මානුරූප. ඔය මහත්තයා කිව්වා කොරෝනා වලට දැන් ඔය තනියක් කියලා තියෙනවා. හතරනේ. දේවාලුෙන් තියෙනවා. ඉතින් දේවාලුනේ හැටියට මේ මොන දෙවියෝ කිව්වේ මේ කාලිමෑණිය වෙන් කළ තියෙන්නේ හොඳකට නෙමෙයි. ඒක වැරදි අල්ලගත්ත පැත්ත. දෙවියෝ ඉන්න හොඳ දෙවියෝ. විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, සුමන සමත් දෙවියෝ. ඉතින් එයාට තියෙන්නේ බිලි ගැනීමක් තියෙන්නේ. ඒක මහා භයානකයි. ඒ මොකද මෙහි අන්න දැන් හිටියර මෙයා ශාස්ත්‍රයක් අහලා මම ගොඩට දවස් 3ක් යනකොට මේ දෙන්න බැලුවා. හරියට යා උඩක් කරනවා ඒ බෝතල් දෙකක් විතර ගියා. ඒක නිසා ඔය දැන් මුන්නේශ්වරම් කරන්නේ තෝකඩි. අපි දන්න අපේ සංස්කෘතිය අනුව කාලි ස්වරූප ගොඩක් තියෙනවා. ඔව් ගොඩක් තියෙනවා. හත් කාලිය දෙකක් තියෙනවා. යහපත් ආකාරයෙන් බලපාන්න පුළුවන්, යහපත් ආකාරයෙන් බලපාන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඒක වැඩි වශයෙන් අර පැත්තට තමයි තියෙන්නේ. නරක පැත්තට. ඔය කොළි විනාඩි වින බන්ධන කරනකොට කාලියම්ම තමයි අල්ලගන්නේ. දේවාල වල. හොඳට ඒගොල්ලෝ විෂ්ණු කතරගම සුමන සම්බන්ධය ලෝක පාලකයේ දෙපැත්තක් ඉන්නෝනේ. පක්ෂ මිනිස්සේ වගේ දෙකොටසක් වගේ දෙවියන්ගෙත් දෙකොටසක් ඉන්නවා. නමුත් ඒ අමනුෂ්‍ය හරි උදව් කරන පව් කරන අයට. සත්තු මරණ මිනිස්සුන්ට හරියට උදව් කරනවා. ඒ වගේම ඔව් ඔබවහන්සේ මේ පිළිවෙත් සමගම දැන්ට මේ සම්බන්ධව මේ දැන් යම් ආකාරයක මේ සම්බන්ධ යම් ඔබ වහන්සේ විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් යම් ආකාරයේ බලවේගයන් සහ කර්ම ශක්තියෙන් හේතුවෙන් මේක ඇති වෙනවා. ඔව්. ඒකෝට මේ සම්බන්ධව ඖෂධ යෝග යෙදීම සම්බන්ධව ඔබ වහන්සේ යම් නෑ කිසිම ඖෂධයක් ඔබට බෑ. බුද්ධ මන්ත්‍රයමයි ඕනේ. ඔබ වහන්සේ කියන්නේ ඒක ප්‍රාතිහාර්යයක්. ඔව් බුද්ධ මන්ත්‍රය. හරියට සීලේ ගුණේ පිළිහිටලා ওই මහතර තුබ්බා. මේ මහතර තුබ්බා. ධානයක් ලැබලා ඒ ශක්තිය උපදවාගෙන කියන්න ඕනේ මිනිස්සු කරත හැටි. මාකට කියන විශේෂයක් නෑ. දැන් උදාහරණයක් මම දෙන්නම්. ඔව්. අපි වැස්සට දෙමෙනවා. ඔව්. ඔබ වහන්සේත් පාර යනකොට තෙමි තෙමි යනවා මම දැකලා තියෙනවා අනන්තවත්. ඔව්. කිසිම හෙම්බිරිස්සාවක්වත් නෑ. නෑ. අන්න හරි. ඒ මොකද ඒ සිතිවිල්ල මට ලෙඩක් හැදෙන්නේ නෑ. මට හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ කියන සිතිවිල්ල. ඉස්සෙල්ලා පිළිතුරට වඩනකොට මෙතන ආරාධනා කරාම මම ඒක දෙට යනකම් වහින්නේ නෑ. ඒක මේ මිනිස්සු බැලුවා. දැන් ඊයේත් මම ශිල්පාදින යනකොට මෙතෙන්ට පය ගහනකොට වද්දට අකුණු ගහලා දැස්සා. පැයකට වැඩි දැස්සා. ඊයේ පෙරේදනේ 4 ආරුණ. පහනේ නඩුව තිබුණා. එතකොට ওই චිත්ත බලයෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක මේ ඒ චිත්ත බලය නරක පැත්තට හරවන්නේ නැහැ. මහත්තික. යන්නේ හොඳ පැත්තෙන්නේ. දැන් ওই මනුස්සයෙක් විනාශ වෙන්නේ කියලා කියන්නේ නැහැ. කාටවත් එහෙම. ඒක වැරදි ධර්මානුකූල එහෙම. කිසිමකට සාප කිරීමක් විපත්තියක් නැහැ. නමුත් ඒක දඬුවම ලැබෙනවා. ඒක මෛත්‍රියෙන් පිළිගන්න ඕනේ. ඒතකොට මේකක් තියෙන්නේ දෙවියන්ට අමනුෂ්‍යයට තියෙන බාධකේ අපි ඉවත් කරන්න. බුදුගුණ බලයෙන් උඹලා අයින් වෙලා මේ රටේ. මම ආලා තියෙන විදිහට ඔබ වහන්සේට
ඇවිදිලා নমස්කාර කරලා ඔබ වහන්සේගෙන් සුවපත් වේවා කියලා ඇහුවොත් ඒ අහන හැමෝම සුවපත් වෙනවා කියන එක තමයි මම අහලා තියෙන්නේ. ඔව්. මම පාරේ ඉස්සර පයින් යනකොට එහෙම වුණා ගොඩක් සිද්ධු. එයා ක්‍රිස්තියානි තරුණෙක්. ඉතින් මම රැට පන්සලක කල්තරදී නාත්තක මේ ඉන්ජසනක් නැතුණා මම එයා ගයිඩ්ස් කෙනෙක්. බෝධින් වහන්සේලාට කල්තර මම කිව්වා මහත්තයා මට ඉන්ජසන ටික විවේක ගන්න මම පයින් යන තපාසලේ ගාල්ලට යන්නේ. ඔයාලට පුළුවන් ද මට තරක් සොල දෙන්න පන්සලක්. ඔය එන්න හාමුදුරනේ කියලා මම පන්සලේ ගියා. හාමුදුරනේ කිව්වා මේ තාප්පියන් මහන්සිය ටිකක් එළියනකන් ඉන්න ඕන මේ ශාලාවේ ටිකක් අවසර දෙන්න. හොඳයි. ඉන්න කිව්වා. ඉතින් ආයෙත් එනකොට මේ තරුණ මහත්තයා කිව්වා අනේ හාමුදුරනේ මම අවුරුදු 7ක් වෙනවා මේ ලේ යනවා නායි. මම පුදුම වැඩක් එක දොස්තරුන්ට බෑ කියලා. ආවයි පහනක් තේ ටිකක් අරන් එන්න පහන් ටික ගිහිපෙට්ටිය හාමුදුරනේ මට ගේන්න බෑනේ. ගෙනගෙන මම තේ ටික බුදුගුණ කියලා ඉති බේසෝ සවාක්කාතෝ සුපටිපන්නෝ දාත තුන කියලා තව ගාතාවක් කියනවා සීලුම් බුදුහාමුදුරු සීකරි. ඒ ගාතාවෙන් කරන්නේ නරේක් ගාව මේ බෙල්ලෙක් ගාව තේ ටික ගාව මේ වතුර එකක් පිට කරලා දුන්නා කෙටියෙන්. ඒක බිව මනුස්සයගේ ඉතින් අහෝසි වුණා. ඊට පස්සේ පායි කරනකොට මේ පස්සේ පාරේ දුවල දැරිය පෙරළින මට වැන්දා. මොකද මේ අනේ වහන්සේ පුදුමනේ අර අවුරුදු 7-8ක් තියුණ රෙඩි එකසරින්ට සුවකාරී. හරි. අනේ මට අනුකම්පා කරලා ඊළඟ පස්සේ එකක් ගන්න කඩේකට. ඉතින් මම ගිහිල්ලා ඒපාර මේ බෞද්ධ නෙමෙයි ක්‍රිස්තියානි. ඒක නිසා මම ඒකත් වර්ධලා ඒ මනුස්සයට පින් සිදු වෙන්න ගියා. ඒක නිසා මේ ලෝකයේ චිත්ත බලයේ ධර්මයේ කියන එක මහා පුදුමයි. ඒක බුදුහාමුදුරට සේරමයි හුඟක් දෙනෙක් පොළොව බලන් කියන්නේ. ඕක සමහර පිළිගන්නේ නැති හාමුදුරුවෝ තියෙනවා. මම ඒක හාමුදුරුවෝ මම කිව්වා මම 100% පිළිගන්නවා. පොළොව බලන් කියන්නේ. ඒක අකුසලයේ මේ පොළොව උහුලන්නේ නැහැ. කරපු අකුසලයේ. ඒකට පොළොව බලනවා. ඒක නිසා ඒ ධර්මයේ හොඳට අවබෝධ වෙච්ච මිනිස්සු දන්න මේ රටේ තත්ත්වය. ඒ නිසා මේ බුද්ධ ශාසනය ආඥාව දේශනා කරන අවුරුදු 5000ක් තියෙනවා. ඔය හේතුඵල ධර්මයේ ওই මහත්යත් වෙන. ඒක නිසා මේ විදිහට කිව්වොත් මේක අවුරුදු 5000 නේ 500ක් වත් තියෙන්නේ. ඒක නිසා ඒකට තමයි මේ උපක්‍රමය අවිල තියෙන්නේ. ඒක නිසා මේක ඉක්මනින් විසඳ ගන්න ඕන. සමහරු කතා වෙන විදිහට ඔව් ඔබ වහන්සේට යම් බලයක් තියෙනවා කියලා බොහෝ අය කතා කරනවා. ඔබ වහන්සේ නම් කියන්නේ නෑ එහෙමද? හැමෝම මේ කණින් කොණින් ආරංචි වෙනවා ඔබ වහන්සේට යම් බලයක් තියෙනවා කියලා. රාජ්‍ය නායකයෙක් ඔබ වහන්සේට ආරාධනා කළොත් ඔබ වහන්සේ ඒ ඔබ වහන්සේගේ බලය පාවිච්චි කරලා ඒ গুপ্ত ශක්තිය එහෙමත් නැත්නම් මොනවා හරි ඔබ වහන්සේට තියෙන බලය පාවිච්චි කරලා මේ ජනතාව මේ දුකින් මුදවා ගන්න ඔබ වහන්සේට හැකියාවක් තියෙනවා. මේ රෝගයෙන් මුදවා ගන්න හැකියාවක් තියෙනවා. ලංකාවේ විතර නෙමෙයි මුළු ලෝකෙම උනත් උනා. ඔය ලෝකෙ මට හරි දුකයි. මෙහි වගේ නේ මිනිස්සු ලක්ෂ ගණන් මැරෙන්නේ ඉන්දියාවේ. ඕකට වැඩි තියෙන්නේ මේ හොඳ මිනිස්සු අයින් කරලා තේරෙන්න නිකන් පහත් මිනිස්සු පත් කරගෙන තියෙන රටවල වල නායකයෝ. ඉස්සර හිටියේ රටේ පිළිගත්ත මිනිස්සු ඉන්දිරා ගාන්ධිලා නේරුලා ඔය ඉන්දියාවේ ඉඳන් මේ නිකන් දෙකට පහේ මිනිස්සු නේ හතරට වල නාන්න කරා. ඒක තමයි මේ කලබල වෙලා තියෙන්නේ. ලෝකෙම අවල තියෙන ඒ ක්‍රමයට. ඒක නිසා කුසල් යටි අය නේ රටේ ලෝකෙට මේක බලපාන. ලංකාවට තේරු බලපාන. මුළු ලෝකෙටම ඔය බලපාන. ඊට කර්මානුරූපව ඔක බලනකොට කාන්තා පක්ෂයට බුදුහාමුදුරු දේශනා කළ දෙන ගමක රටක යම් ස්ත්‍රීකට දුන්නා නම් මොහොතක් ඒ යටත් දසියා නිදිතයි. අනේ නිදිත නිසා ඔක බලපාන. ඕන දැන් හේතු බලය හොදට වහන්සේගෙන් මම අහන්න කැමතියි. දැන් අද රටේ පවතිනවා මතවාද කීපයක්. ඔව්. ආදාහණයද භූමදානයද. වෛද්‍යවරුන්ගේ මතය තියෙන්නේ මේක ආදාහණය කළ යුතුයි කියලා. ඔව්. තවත් පිරිසක් කියනවා මේක භූමදානය කළ යුතුයි කියලා. ඔව්. ඔබ වහන්සේගේ අදහස වෙන්නේ මොකද්ද මේක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයේ මොකක්ද භූමදානය කිරීම සුදුසුද ආදාහනය කිරීමද සුදුසු කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. ඔව් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ දේශනාව පරිදි සියලුම රහතන් වහන්සේලා බුදුහාමුදුරු පසේ බුදුහාමුදුරු දැරීම තමයි කරේ. ආදාහනය. ඒක අපේ ලෝකයට ආදර්ශයක් කරලා තියෙනවා. ඒක නිසා මෙවැනි කොරෝනා වලදී විශේෂ එකක් තියෙනවා ඒකට. ඒක නිසා ඒක දැරීම මම කරන්න ඕන. පොළොවට යට කිරීමෙන් මොනවායිකුත් විපත්ති ඇති වෙන්න පුළුවන්. කරත් තුනක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් ආදාහනය කරොත් දෙකම නැහැ. ඒක නිසා ස්ථීර නිගමනයකට බහින්න ඕනේ මිනිස්සුසේ අපේ රටවල් වල ප්‍රශ්නයක් අපට අදාළ නැහැ. අපිට ඕන ඉන්න ජීවත් වෙන මිනිස්සු ජීවත් කරගන්න. මරිත මිනිහා නෙමෙයි. මරිත මිනිහා ජීවත් කිරීම නෙමෙයි. ඉන්න මිනිස්සුන්ට මේ විස බීජ එහා මෙහා නොගිහිල්ලා ආරක්ෂාව සලසන එකම දේ තමයි ආදාහනය කිරීම පිච්චීම.
එදා කාලේ තවුරු කෝටි ගණන් වල තියෙන පුච්චලා. අර බෝධිසත්වයෙක් ගිහිල්ලා මේ නයින් ගහලා මේ සේරම මේ ගිහින් න්යාමයේ මේ මරණේ මේ මොකද සක්‍රදේවිට ඇවිල්ලා ඒ වගේ කතාවලදී හැමතැනම තියෙන 550 ජාතිකේ දවල් එකතු කරන්නේ. ඉස්සර වගේ හො තියාගන්න ඒ වෙලාවෙදිම දවනවා. මම මාල් ටිකක් ගෙනල්ලා තියලා ගහලා ඒක ගෞරව කරලා. එහෙම ඇති ඒක නිසා මේකේ තර්කයක් විතර්කයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආදානි සුසුයි කියන එක ඔබ වහන්සේ 100% ඒක තමයි හරිම ක්‍රමය. නිවැරදි කරලා. ඔය එක එක මත වැඩක් වෙන්නේ නැහැ. ආගම් ප්‍රශ්න රෝමේ. සබඳර්පයන වෙන්නේ. පහුගිය කාලේ ඔබ වහන්සේ දකින්න ඇති. ඔව්. අපේ රටේ මැති ඇමතිවරු අර පිරිත් කල ගංගාවල පා කරලා හැරියා. ඔව්. දැන් ඔබ වහන්සේ කියනවා පිරිතෙන් මේ දේ කරන්න පුළුවන් යම්කිසි ප්‍රාතිහාර්යයක් පාන්න පුළුවන් කියලා. නමුත් ඒ පිරිත් කලවලට මිනිස්සු අපහාසයෙන් උපහාසයෙන් කතා කරුවා. ඔබ වහන්සේගේ ඔය මතයටත් ඒ විදිහේ දෙයක් මිනිස්සු කියයිද? කියන්න පුළුවනි. නමුත් ඒක කරන්න ඕන අර ක්‍රමය නෙමෙයි. කල විහිළ වතුර හලන එක නෙමෙයි. ඔබ ගෞරවපූර්වක ලෝකයාටම පෙනෙන්න හොඳට නිවැරදි ක්‍රමයෙන් කරන්න ඕනේ. ක්‍රම දෙකක් නේ. ඔව්. දැන් බත් කර්මයක් ගියාම සංඝයාසෙන් දාන වර්ධනය කියලා. ඔව්. එකම දේ. ඔව්. ඒ වාගේ මේක කරන්න ඕන නිකන් ආවදියාවට වැඩක් නෙමෙයි. ගඟ වලට හලන එක නෙමෙයි. ඔව්. මිනිස්සුන්ටම කියා ගන්න ඕන තමන්ගේ ගෙදරට පිළිත් ටික අහගන්න. ওই පිළිතෙන් ඔය හිරව් වෙන එක අලියන එක නවත්තන්න පුළුවන්. මම එහෙම කරලා තියෙනවා. මේ ඕපත්කල්ලි පැත්තේ මිනිස්සෙක් ඇවිල්ලා මේ කිව්වා මේ ගල් කුලමද කොහෙද වෙනවම ගල්ගම්මුද ඇවිල්ලා මේ අලිගෙන් බේරෙන්න බෑ කියලා. ඔය හරියට තුන්රංග විශ්වාස කරගෙන වැඩගන්න මම විනාඩි 10ක් ගියන ඔයගොල්ලෝ සබපාවසා කරනවා කිව්වා තුන්රංගේ ගුණ සමුදාය කිව්වා. ඔයාගේ ඉහන්න ඔයාගේ දේවට. ඒ මිනිස්සු අදත් අලියෙන්න නැතිලු. ඉතින් ඔකට අත්දැකලා දිනවා සියලු වෙලේට. ඒක නිසා මේ සියලු සත්‍යය බොහොම වටිනවා. මේ ඔය ආරක්ෂා කරන්න මහත්මයා ඔය සත්තු මරන් කන්න හොඳ නැහැ. මම උදාහරණයක් කියන්නම් සිරිපාදේ. සිරිපාදේ මස් කෑවොත් උරෙක් මරාගෙන පවුලම විනාශ වෙනවා. ඒකෙන් දාල් මැරෙනවා. දැන් ඒ කරන්නේ එක මිනිහෙකුට හිංසා කරන්නේ නැහැ. ડોක්ටර් සිරික කියන්නේ. රාජාවර්ධන කියන්නේ. අවර කාලේ මමත් කියනවා. කොටි ඉන්නවා. අලි ඉන්නවා. මල්බැක් කියලා ආරම්භයක් කිව්වේ. ඒක නිසා මේ සත්තු මරණ එක නවත්තන්න ඕනේ. කොරෝනාවට තියෙන එක මාළු කෑම සම්පූර්ණ පිටර කෑම නවත්තන්න ඕනේ. මේ 700කට. මේක එකම ප්‍රතිකර්මය ඕක. ප්‍රායෝගික වශයෙන්. සියලු මනුෂ්‍යයන් ගැන මාස 6ක් කන්න එපා. මාළු විතර මාස වලින් තොර වෙන්න. සතුන්ට ආදරය කරන්න, ගෞරව කරන්න. ඔය අර කොරෝනේ සේරම ඉවර මේ පිටි ගන්න. ඔච්චර ජීවිතේ. ඔක විශාල වියදමක් යන වැඩක් නෙමෙයි. සත්‍ය ඕක. ඒක නිසා ඒ අනුව ක්‍රමානුකූලව කරන්න ඉදිරිපත් වෙනවා නම් මං කියන හැටියට මගේ වගන්ති යටතේ මගේ කොන්දේසි යටතේ මම කරන්නේ නැත්නම් මට කියන්න මාළි පිට කියන්න බෑ මට. මම මිනිස්සුන්ට මෙහෙ ලයිස්තුවක් දෙනවා මහත්තයා. ඔය කිව්වා පිළිත්තන් වල. ඔයාලට බැරිම වාඩි වෙනවත් දෙන්න නැහැ. ඉස්සෙල්ලා මිනිස්සු වාඩි වෙන පුටු වල ගන්න ගිහිල්ලා. මේ ඔයාලා වාඩි වෙලා මේ පිළිත් කියන්න මම කොච්චර මගේ පිළිත් පොතක් දෙන්න මහත්තයා යනකොට. මේ ඔය පිළිත් කියන්නේ මම ඊට වහිනවා. ඒ පාර මිනිස්සු ඇවිල්ලා සේරම වඳින සමා ඉන්නවා. ඒ වගේ නිකන් මහා විකාරයක් නේද තියෙන්නේ. බණහන්න හොඳ නැහැ මේ උඩවන්න වෙලා. පිළිත් හැම මිනිස්සු සේරම විකාරෝනේ නටන්නේ සේරම ඉති ඔය බුණියක් එනවද මහත්තයා. චිත්ත බලයක් මම හිතනවා ලෝකේ පුරාම අපේ YouTube නාලිකාව නරඹන හැමෝගෙම අදහස් උදහස් මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව තුලින් යම් කිසි කෙනෙකුට යම් අදහසක් ආවනම් ඒ පිළිබඳව නොපිළිහෙලා අප වෙත අදහස් ඉදිරිපත් කරන ලෙස ආරාධනය කරමින් ඔබ වහන්සේට নমස්කාර පූර්වකව නැවතත් ආචාර්ය කරමින් අපි අද වැඩසටහන අවසන් කරමු. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් සබ්බ ධම්මාන් සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ තුන්වන් කරන දෙවිපීඨ ආරක්ෂායක් වන තිස්තුන් ගෝලිය දෙවියන්ගේ පීඨෙන් ආරක්ෂායි ඔබ සමගම නිරෝගී සම්පත් දීර්ඝායු පරමාශිර්වාද සත්‍ය සුවපත් වේවා සුවපත්